මෙහෙමයි. ධන සංඛ්‍යාවක වර්ගයෙන් එම සංඛ්‍යාවේ 3 ගුණය අඩු කළ විට පිළිතුර 28කි. x වර්ගය අඩු කිරීම 3x සමානයි 28යි. ඔන්න ඕකෙන් පළවෙනි ගාන හදා ගන්න පුළුවන්. ඉස්සල්ලාම x වර්ගය අඩු කිරීම 3x 28 මේ පැත්තට ගෙනල්ලා බිඳුව හදාගෙන මේක අපි වර්ග පූර්ණයෙන් හදන්න යන්නේ නෑ. මොකද හේතුව මෙතන 3 තියෙන හින්දා අපි මෙයාව සාධක වලින් හදන්න යන්නේ 4ක් 4 28යි 4ක් 4 28යි තියෙන සාධක. ගුණ කරද්දී තියෙනවනේ නම් මේ තියෙන සාධක දෙකක් ලස්සන මොකද්ද? ගුණ කරද්දී ඍණ 28ක් එන්නයි එකතු කරද්දී ධන 3ක් එන්නයි ගැලපෙන්නේ ඍණ 7යි ධන 4යි. ඍණ 7යි ධන 4යි. ධන පූර්ණ සංඛ්‍යාවක වර්ගයෙන් එයාගේ 3 ගුණය අඩු කරාම උත්තරේ 28ට සමානයි කියලා. එතනින් එනවා x ඍණ 7 සමානයි බිඳුවක් හෝ x ධන 4 සමානයි බිඳුවක් විය යුතුයි කියලා. x සමානයි 7යි x සමානයි ඍණ 4. x සමානයි 7ක් හෝ x සමානයි ඍණ 4ක් විය යුතුයි. x සමානයි 7ක් හෝ x සමානයි ඍණ 4ක් විය යුතුයි. පැහැදිලිද? ඔය පළවෙනි ගාන. මේක ඉතින් ලස්සනට නිකන් බෝල අකුරු ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට තියෙනවා මේක සාමාන්‍ය විදිහට නිකන් කුට්ටු ගා ගන්න. දැන් වැඩේ ඔලුවට ගියාද පළවෙනි ගාන හදා ගන්න හැටි? ආයසරයක් කියනවා නම් x වර්ගයේ ඍණ ඇයි ධන පූර්ණ සංඛ්‍යාවක වර්ගයෙන් එයාගේ 3 ගුණය අඩු කරාම 28ට සමානයි. ඕකෙන් තමයි ගේම ගහගත්තේ. හරි නේද? ඒතකොට ධන පූර්ණ සංඛ්‍යාවක් කිව්වහම උත්තර දෙකක් ආවා x සමානයි 7යි x සමානයි ඍණ 4යි. මෙයා අයින් කරනවා ධන පූර්ණ සංඛ්‍යාවක් හින්දා අපි ගන්න 7. බලමු ඇත්තද කියලා. 7 වර්ගය 49. 7 3 21. 49න් 21ක් අඩු කරාම 28. හරි නේද? නිවැරදි පිළිතුරක් විදිහට අපි ඒක බාර ගන්නවා. 7. දෙවෙනි එක. අනුයාත උත්තේ සංඛ්‍යා දෙකක ගුණිතය 99ක් වේ සංඛ්‍යා දෙක සොයන්න. අනුයාත කියලා කියන්නේ එක ළඟ පිහිට. දැන් මෙතනින් මොකක්ද උත්තේ සංඛ්‍යා දෙක? දැන් මෙතන මොකක්ද උත්තේ සංඛ්‍යා දෙක? දැන් මේ 5 නම් මේ 6 නම් මේ 7නේ. මේ 5 නම් එකක් වැඩි වුණාම 6 නම් මේ 7. ඒතර උත්තේ සංඛ්‍යා දෙක වෙන්නේ පළවෙනි එකයි දෙවෙනි. ඕනෑම ඔත්තේ සංඛ්‍යා දෙකක් සහ ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ලියන්නේ මෙහෙමයි. දන්නේ නැත්නම් ලියා ගන්න. මේ පාර විභාගෙට එන්නත් පුළුවන්. මෙන්න ලිව්වා සංඛ්‍යාව ඊළඟට තියෙන අනුයාත සංඛ්‍යාව තමයි x ධන 2. ඒක ඔත්තේ වුණත් ඉරට්ටේ වුණත් ඔහොම තමයි ලියා ගන්න. 6 ඊළඟ එක 8 කියලා හිතමුකෝ. එතකොට මේ දෙන්න. කොහොම වුණත් එකයි. පැහැදිලි වුණ නැද්ද? පළවෙනියෙන් ගන්නවා x. 6 කිව්වොත් x ධන 1. 7 කිව්වොත් x ධන 2. ඔත්තේ සංඛ්‍යා දෙක වෙන්නේ මේ දෙක. නම් ගුණිතය කියද්දී x වාරයක් x ධන 2 සමානයි 99. ඕකෙන් තමයි ගාන හදන්නේ. එතකොට එනවා x වර්ගය ධන 2x ඍණ 99 සමානයි බිඳු. ගුණ කරද්දී ඍණ 99ක් එන්නත් එකතු කරද්දී ධන 2ක් එන්නත් මොකද්ද બોලේ ගැලපෙන්නේ? ගැලපෙන්නේ 11ක් 9 ධන 11යි ඍණ 9යි. සාධක මගින් හදන්න. x ධන 11යි x ඍණ 9 සමානයි බිඳු. දැන් මෙයාලා වෙන වෙනම බිඳුවට සමාන කරාම x ධන 11 සමානයි බිඳුවක් වූ x ඍණ සමානයි බිඳුවක් වූයි x සමානයි ඍණ 11ක් වූ x සමානයි 9ක් වේ. එතකොට උත්තරය අපි ගත්තොත් එහෙම 9 කියලා. එතකොට මේක කියනවානේ අනුයාත ඔත්තේ සංඛ්‍යා දෙකක් කියලා. එකක් 9 අනිත් එක තමයි x ධන 2 කියන්නේ 11. අනුයාත දෙන්නෙක්ගේ ගුණිතය 99යි. හරිනේ නේද? ඔය තියෙන්නේ 11 තරක් 9. 9යි 11යි. 9යි 11යි ගුණ කරාම 99. දැක්කද අපි ඉලක්කම් දෙක හොයාගත්තේ. නැවත වතාවක් කියනවා එක සංඛ්‍යාවක් x කියලා ගත්තොත් ඊළඟ සංඛ්‍යාව x ධන 2 සමානයි 99. ඕකෙන් තමයි අපි හොයාගත්තේ x සමානයි 9. දැන් ගොඩක් එවුන්ට බැරි මේක ගොඩනගන්න. ඕන් එහෙනම් මම ඒකත් කියලා දුන්නා. දැන් පුතේ
මම මේ කල්පනා කරේ දැන් අද සිල් ගත්ත ළමයි එහෙම ඉන්නවද දන්නේ ඈ මම මේ කල්පනා කරේ මේ සිල් ගත් තුන්දලා එහෙම ඉන්නවද දන්නේ නැහැ මෙතන මේ ගණන් හදලා ඒක හොඳත් නැහැ කවන්න නැහැ ඉතින් විනුක මොකද විනුක ඔව්ද මොකද ගෙදරට ඉන්නේ ඔව්ද තාත්තා චිල්ලර ගත්තද නෑ තාම නෑ නේද හොඳයි මේ සමුදී ඉන්නවද ඔව් සර්. තාත්තට මොකද අප්පච්චිට දැන් නම් අවුලක් නැහැ සර්. ගෙදර එක්කන් ආවද ඔව්. ස්කෑන් එකක් කරන්න තියෙනවා ඒක ලබන සතිය වගේ කරනවා. හොඳයි ඉතින් අපි හැමෝටම කියනවා මේ අදනම් පට්ටන ඉදිමත අය දෙකමාරටනේ ආවේ දෙකමාරක් වුණාද මන්ද ඉතින් ඒ නිසා මේ වැඩේ අතාරින්න බෑ කොහොමත් අපි කරන්න ඕනේ අද හවස පන්ති තියෙනවා මම අද කරන්නේ ජ්‍යාමිතිය පාඩමක් අපි ඒ නිසා මගේ අද ලින්ක් එක යාළුවන්ට යවුවට ප්‍රශ්නයක් නැහැ අන්තිම දවසේ අන්තිම සතියේනේ ඒ හින්දා මේ ගැටලුවක් නෑ අද අපි සංඛ්‍යානේ පාඩම් කරනවා නේ හරි හොඳයි එහෙනම් අපි තව ගානක් හදමු දැන් කට්ටිය සීන් එකේ ඉන්නේ මොන දෙයක් කරගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ මම ඔයාලට නිකමට වගේ කියන්නට කැමතියි ඔය චුත් වෙලා ගන්නකො හරි උත්තරමයි තිබුණා මේ හතරවෙනි ගාන වගේ ගානක් තමයි විභාගෙට. මම හැම එකක්ම හදුවා මේකේ පොඩි ජොලියක් නැහැනේ. ඒ හින්දා මෙහෙම කරන්න. මම ගණන් දෙකක් තව හදලා දෙන්න. හරි? ලියා ගන්න මෙහෙම තුන්වෙනි ගාන. 3යි 4යි හදුවහම ඔන්න ඔයාලට ඉතුරු කරේ ගණන් කීයද? 3ක් විතරයි. මෙන්න මේ තුන්වෙනි ගාන දිහා බලමු. ඍජුකෝණාශ්‍රාකාර තහඩු කැබැල්ලක දිග මෙව වගේ ගණන් 200ක් හදනවා විභාගෙට. මතක තියාගන්න. ඊට පස්සේ තමයි විභාග ගන්නට වාඩි කරනවා. කලබල වෙන්න එපා. කට්ටිය මගෙන් අහලා තිබ්බා පේපර් ක්ලාස් එක පටන් ගන්න කවද්ද කියලා. ලබන සතිය නෙමෙයි ඊළඟ සතිය. මේ සතිය දැන් තියරෙන යන අතුරු මේ මාස ඉවර වෙනවා. ඔයාලා කෝස් එක කොහොමත් ලබන මාසේ සුට්ට දවසක් ඇද්දි ඉවර වෙනවා. තුන්වෙනි වාරේ ඔය අපිට කරන්න තියෙන පාඩම් ටිකක් තියෙනවා මේ පයිතකට සම්බන්ධයෙන්. අන්න ඒ වගේ ඒ ටික ඊළඟ න්‍යාස කොටස ඒවා ටික. ඔයාලට පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබට වෙනම අමතරව මම ප්‍රශ්න පත්‍රයක් දාන්න බලාපොරොත්තු වෙනවා මාසෙකට ප්‍රශ්න පත්‍ර දෙකක් third term එකේ. එතකොට ඔයාලා ඒ දවසට අනිවාර්යෙන් ලියන්න ඕනේ කෝස් එක මම විසිරුවා හරින්නේ නැහැ. M6 කෝස් එකට ඔයගොල්ලන්ට අවශ්‍ය පාඩමක් තිබ්බොත් ඒක මට කියන්න මම ඒක සම්බන්ධ කරගන්නවා හැමෝම නෙමෙයි. අවශ්‍ය පාඩම දැන් මේ දවස්වල පොඩ්ඩක් එක ප්‍රශ්න තියෙන අය අසනීපලා දැන් චමිදු කියන්න අත කඩාගෙන අද චමිදු ඉන්නවද අද? කොල්ලෝ ඉන්නවද? මට කතා කරන්න හැමලාම එක්ම ප්‍රශ්න තියෙනවා නම් චමිදු වසත් ඉන්නවද වසත්? ඔව් සර්. මිනිහාගේ මේ අතන්නට දන්නවද කතා කරාද? මේ කතා කරන්න බැරුණා මම දන්නවා සිද්ධිය. මේ අත කඩාගෙන කියලා කිව්වා මෙහෙමයි සර් මට මුකුත් ලියන්නත් බෑ කියලා පර එන වේදනාවෙන් කතා කරා. කෙසේ වෙතත් මේ බලන්න යන්න තත්ත්වෙකුත් නැහැ මොකද ඔව් ඉස්කෝලේ පන්ති ආවෙත් නැහැ. ඒක තමයි. ඒ හින්දා මේ ඔයාලට පන්ති කවියක් එහෙම තිබ්බද ප්‍රසත්? ඔව් සර් එක දවසක් තිබ්බ මේ වැඩම කරා එක. සඳුදාද කොහෙද තිබ්බේ? මේ දැන් රෑ 9ට තිබ්බේ. රෑ 9ට
හරි හරි. ඔව්. මේ අපි උදව් කරමු යාට බලමු දැන් රෙකෝඩින් එක දාන්න පුළුවන් මට ගැටලුවක් නැහැ. හරි. අපි ආපු ප්‍රශ්නාංක 3ට විජිකෝණාශ්‍රාකාර තහඩු කැබැල්ලක දිග පළලට වඩා 6කින් වැඩි. පොඩි රූපයක් අඳගත්තා. පළල x කියලා ගත්තා. දිග පැත්තට x දාන 6යි කියලා දාන්න. තහඩුවේ වර්ගඵලය 44ක් වර්ග සෙන්ටිමීටර් නම් පළල x ලෙසගෙන වර්ගජ සමීකරණයක් ගොඩනගන්න. x වාරයක් x ධන 6 සමානයි 47. x වර්ගයේ ධන 6යි x සමානයි 47. x වර්ගයේ ධන 6යි x ඍණ 44 සමානයි 0. දැන් මේකේ ඔබට පේනවද දන්නේ නැහැ මේ 44ක් වෙනද ගුණ කරද්දී එකතු කරද්දී 6ක් වෙනත් ගැලපෙන සාධක දෙකක් නැහැනේ. එහෙනම් මේක මොන හරි ක්‍රමයකින් ඉතින් වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් විසඳන්න කියලා තියෙනවා. හැබැයි අගයක් දීලා නැහැ બોලේ නේද? මූලික අගයක්. මම දෙන්නම්. ආයෙනම් අපි හදමු මේක. ඔයාලා හදාගෙන යනවා කියලා මම දන්නවා මාත් එක්කම. මේ හදන්න මිශ්‍ර අභ්‍යාසවල 4 වෙනි ගාන 3 වෙනි ගාන. එතකොට දැන් තේරෙනවනේ සීන් කොට දාන්න පුළුවන් කියලා මේ ගාන. බොහොම ලේසි ගානක්. එහෙනම් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නට ඕනේ ගිය අවුරුද්දේ ආවේ මෙන්න මේ ගාන. ඒ කියන්නේ පහුගිය අවුරුදු වල අපි කතා කරගෙන ආවා 2015 ඉඳලා ආපු මේ කේන්ද්‍රික කන්න අරවා මේවා කියලා ඔහොම විග්‍රහ කරගෙන ඇවිල්ලා අවසානයේ ඇවිල්ලා නැතුව තිබුණේ මතක ඇති ට්‍රැපීසියමක් තිබුණේ නැහැ. මට මතකයි මම වසත්ගෙන්ද කොහොද ආවේ ඒවා කේන්ද්‍රික කන්න අරවා මේවා කී ආවා. කොහොම හරි මේ තිබුණ නැත්තේ මේ ඔක තමයි ආවිල්ලා තිබුණේ. ඒක ආවා. ඒ නිසා මේ අවුරුද්දේ අපිට ආපහු සැරයක් මුල ඉඳලම දාන්න වෙනවා බර. ඇයි? අර ආපුවා ටික කොහොම පොලිමට ඇවිල්ලා නැති ඒවත් ඇවිල්ලා ඔක්කොම ආවිල්ලා තියෙනවා. අලුත් මේක ගැන හිතන්න ඕන. අලුත් මේක ගැන ඔයාලා හිතන්න යන්න එපා මම හිතනවා. ඒ මම හිතලා මොකද්ද මේ සැරේ එන්න පුළුවන් කියන කාරණේ ගැන පොඩි විග්‍රහයක් කරනවා. ඒක ගැන හොඳට අහගන්න. ඒක හැමෝටම කරන්න බෑ. දැන් සමහර ඉතින් ඉන්නවා මේ පාඩම් අපි රෙකෝඩ් කරන පාඩම් දැම්මට පස්සේ අපි රෙකෝඩ් කරන පාඩම් දැම්මට පස්සේ මේ අපි ඒවා දිහා බලලා ඉවරලා එහෙම උගන්නන දෙයක් එහෙම කරන්න බෑ. මොකද අපි මේ පාඩම උගන්නන විදිහට නෙමෙයි ඊළඟ පාඩම උගන්නන්නේ. මේකෙන් ගන්න පුළුවන් දේවල් ටික ඊළඟ එකේ වෙනස් විදිහ. ඒක අපි අලුත් වෙනවා. අලුත් දේවල් හොයාගෙන යනවා. දැන් උදාහරණයක් මම කියන්න කැමතියි ඔයාලගේ මේ ශිෂ්‍යත්වයේ නංගිලා මල්ලා ඉන්නවා නම් මේ දවස්වල මම ශිෂ්‍යත්වයේ ගණිත ගැටළු ලස්සන වැඩසටහනක් කරගෙන යනවා. ඒ වැඩසටහන කරගෙන යනකොට මේ අපි ඉස්සලා ඩේටාබේස් එකක් හදනවා. ඔයගොල්ලෝ දැනගන්න එපයි. ඒ ඩේටාබේස් එක හදනකොට අපිට දත්ත ගන්න පුළුවන් ආයතන තිබුණා. ඒවා පෞද්ගලික ආයතන අපි මුදල් වේදම් කරලා ගන්න. ඒක උදාහරණයක්. දැන් ඔයාලගේ ටෙලිෆෝන් නම්බර්ස් ඕනේ නම් වෙන කෙනෙකුට මේ උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය කියලා ඉල්ල ගන්න පුළුවන් දැන් තියෙන ඕන තරම්. ඒ කියන්නේ ජාලයකට දැන් උදාහරණයක් අපි හිතමුකෝ ඩයලොග් කියන්නේ. ඒ ඩයලොග් ජාලයට අදාළ දුරකථන අංක තියෙන සමාගම් තිබෙනවා WhatsApp හරි මොන හරි නම්බර්ස්. ඒ වගේ අපි විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ මේ වෙනකොට ඔයාලගේ ශිෂ්‍යත්වයේ නංගිලා මල්ලා ලියන්න ඉන්නවනම් පහසෙන්නට අදාළව ගෲප් 15ක් මගේ නඩත්තු වෙනවා. ගෲප් 15ක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒකට මම ළමයින්ට අවශ්‍ය කරන සම්පත් දෙනවා. මුදල් අය කරලා නෙමෙයි නොමිලේ කරන්නේ. මේක බොහොම හොඳ වැඩක්. මුදල් අය කරලා කරන දවසකුත් තියෙනවා. නමුත් මේ දවස්වල මම හිතන්නේ ඔබ දැකලා ඇති නිබන්ධනයෙන් මම ඉස්කෝලේ ගෲප් එකකට දැම්මා. අපේ ඉස්කෝලේ ගෲප් එකට මේව කරවන්න මේ ගණිත ගැටළු විසඳීම සඳහා ශිෂ්‍යත්වයේ කියන එක අමාරු කරවන්න එපා ළමයින්ට කියන කාරණේ මම කිව්වා. එතකොට දැන් ඒ ගැන අවබෝධයක් තියෙන මිනිස්සු සහ තාක්ෂණය ගැන දන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. නොදන්න මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. අර ගුරුවරයෙක් මම බලාගෙන මේ ළඟදී මේ දැන් ගෲප් 15ක් 20ක් හදනවා කියලා ළමයි සාමාන්‍යයෙන් 3-4000ක් ඉන්නවා. එක කලාපයක සාමාන්‍යයෙන් ළමයි 250ක් 300ක් 400ක් විතර එකතු වෙනවා කන්දක්. මේ මම දැක්ක මේ එහෙම කොහොමද නම්බර්ස් අරන් අපි අපේ ළමයින්ගේ ගෲප් හදන්න කී එන කාලගෝට්ටියක් කරලා තිබුණා. ඒක උනේ ඒ විදිහට ඒ ක්‍රමවේදය ඔස්සේ. එතකොට ඒ සාමාන්‍ය දෙයක්. දැන් මගේ ඔයගොල්ලෝ දැකලා ඇති මේ
අපේ අර ටෙලිග්‍රෑම් ගෲප් එක පිටචර සක්‍රිය නැහැ. හේතුව තමයි මම බැලුවා ඒක මේ සක්‍රිය නැති කරන්න හේතුව තමයි මේ රට පහක නැති ළමයි ඇවිල්ලා වැඩේ කරගෙන යනවා. එහෙම ඕනේ නැහැ. එහෙම කරන්නේ නැහැ. එහෙම කරනවා නැත්තේ නෑ. නමුත් පොදුවේ අපිට අපේ විශ්වාස කරගන්න ඉන්න ළමයි පිරිසක් ඉන්නවා. එයාට මම වැඩ කරනවා. ඒක තමයි මම ඊයේ දෙමාපිය රැස්වීමේදී කිව්වක පැහැදිලිවම ඔබ ඉන්නත් ඇති සමහරට ආගෙන ඉන්නත් ඇති. එහෙම තමයි ඉස්සරහට වැට්ටික් කරගෙන යන්නේ. හොඳයි අපි එහෙමනම් යමු ප්‍රශ්නාංක 4ට. ඊට කලින් 3 හදලා ඉමු. x වර්ගයේ ධන 6x ධන පූර්ණ වර්ගයක් වෙන 9ක් තමයි එකතු කරන්නට ඕනේ. අයින් කරන්න 9ක් දාන්න. ඍණ 44 සමානයි 0. මේ තියෙන්නේ x ධන 3 වර්ගය. ඍණ 9යි ඍණ 54යි කියන්නේ ඍණ 53 සමානයි 0. x ධන 3 වර්ගයේ සමානයි එහා පැත්තට ගියාම 53යි. මගේ පාමේ තියෙන දීලා 53 මම දැක්කේ නැහැ නේද? බුදු අම්මේ ඒක දැක්කේ නැහැ මම්මී. ලොකුවට තියෙනවා ඒක. එහෙන් තියෙනවා. හරි නේද? 53යි එහෙනම් x ධන 3 සමානයි 53 වර්ගමූලය කීයද? 7.28යි. එහෙනම් x සමානයි 7.28න් අඩු කරන්න 3. 4.28. 4.28. දැන් අද මොනවද රචනී මං කියන එක ඇහෙනවද? ඇහෙනවා සර්. මොනවද මේ අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? රචනී ඇහෙන්නේ නැද්ද බව? මයික් ඔන් කරගන්න. ඇහෙනවා සර්. මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? සර් තුවක්කුවකුත් තියෙනවා මම දඩේ මේ ගිහලා මුවෙක්වත් මරා ගන්නවා එහෙම. හැ සර්. එහෙනම් අද වගේ දවසකවත් අපිට සර් මේ ඉස්කෝලෙන් දාලා තියෙන අර ධර්ම දේශනාවක ලින්ක් එකක් ඔන්ලයින්. ආ ඒකට සම්බන්ධ වෙන්න ඉතින්. තාම මොකොත් වැඩ පටන් ගත්තේ නැද්ද ඉස්කෝලේ? එහෙම නෑ සර්. මම ඒ ගැන කතා කරන්නම් අද. අද අනිවාර්යෙන් ඒකට ප්‍රතිචාරයක් එයි. මේ එතන ප්‍රශ්නයක් තියෙනවනේ ඉතින්. හරි හොඳයි. අපි එමනම් යමු 4 වෙනි ගාන. එතන තියෙන ට්‍රැපීසියමක් අහනවා. ට්‍රැපීසියම AB සමානයි CD නම්. මෙයාගේ වර්ගඵලයට මෙයා දිගට එහෙනම් මෙයාත් x කියලා දාගන්න. මෙතෙන්ටත් x කියලා දාගන්න. වර්ගඵලය 12ක් නම් x වර්ගයේ දාන 2x පිට 12 මගින් ලැබෙන බව පෙන්වන්න. විභාගෙට MC ඉන්න දැක්කද? බව පෙන්වන්න. ඔක තමයි විභාගය. x වාරයක් x දාන 4 සමානයි 12යි. නෑ මේක වර්ගඵලයනේ. වර්ගඵලය කියලා කියන්නේ භාගයක් සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙක එකතුව කියන්නේ x ධන x ධන 7. ගුණ කිරීම ලම්බ උස සමානයි 12යි. මේ ගානම තමයි ළමයි ආවේ 2020. ආයි මේ ජීවිතේට ඕක එන්නේ නැහැ මේ පාර. හදන ගමන්ම කියන්නේ. ඊව පස්සේ කියන්නම් ඈ. ඊව පස්සේ කියන්නම්. දැන් අර ප්‍රසිද්ධ රහසක් නන්දස් පේපර් එක හොරකම් කරනවා කියන එකකට මං හරි ආසයි. විභාග ළඟලා ඒක හැමෝම කියන පන්ති ආපු නැති ළමයි. උඹලට මෙහෙමයි කරේ කියලා. ඉතින් මං ඒකට හරි ආසයි. මට නිකමට අහන්න තියෙන්නේ මෙච්චරයි. යකෝ හොරකම් කරන්න පුළුවන් නම් මෙච්චර මේ පාන්දර නැගිටම උගන්නන්න ඕනේ. එදාට විතර උගන්ලා ඉන්නවා. ඒකට කියන්නේ හැකියාව, දක්ෂතාව. හරිද? බැරි මිනිස්සු කියන දේවල් එහෙම තමයි. අපි වැඩේ කරගමු. ඉතින් මෙච්චර දේවල් කරාට පස්සේ ආයි විභාග ගැන මොකටද බය වෙන්නේ? ලස්සනට වැඩේ යනවා කියලා දන්නවන්නේ. M6 කෝස් එකට ළමයි සම්බන්ධ කරන එක ඔබගේ වගකීම. ඔබට පුළුවන් නම් කටක් කරලා කියන්න සර් අපිට හරියටම කරා ප්‍රස්ථාර පාඩම, හරියටම කරා ත්‍රිකෝණමිතිය පාඩම, හරියටම කරනවා වර්ග සමීකරණ පාඩම, හරියටම කරා නිර්මාණ පාඩම. ඒ වගේ ඇඟ ඇතුලෙන් එන්න ඕන. නිකන් ඔය ආවට ගියට කියලා හරියන්නේ නැහැ. හරිද? තව මොකක් හරි එකක් කරා.
පාඩම් 5ක් කරා. තාම මොකද්ද කරේ ළමයි? සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි කරා. ඔන්න ඔය ටික කරලා තියෙනවා. ඒතකොට ඒක ගැන කට ඇරලා කියන්න පුළුවන්. ඉතුරු ටිකත් කරාම එහෙම තමයි. ඒ නිසා මේ ඒක හදවතින් එන්න ඕනේ. හදවතින් එනවා කියන එක මාරයි මේ දවස්වල. ඉතින් දරුවෙකුට උදව්වක් වශයෙන් හරි කොහොම හරි කමක් නැහැ. උඹලා මේ කෝස් එක කරපල්ලා මොන බම්බු කරන්න හිටියත් වැඩේ ලස්සනට නීට් එකට කරලා දෙන්න කියන කතාව වෙයි. ඊළඟට පේපර් ක්ලාස් එකේදී මොකද්ද වෙන්නේ කියලා මගෙන් ගොඩක් අය අහලා තිබුණා. අහගන්න. අපේ ගොඩක් ළමයි දැන් ඈත් වෙලා තිබෙනවා. දැන් ඊ දෙමාපිය රැස් ඉන්නේ කිව්වා එක පත්‍රයෙන්. ඒ හින්දා ෆෝම් කරන්න එක පත්‍රය එක දවසක සෙනසුරාදා. බ්‍රහස්පතින්දා. ඒ වගේම තමයි දෙක පත්‍රය ෆෝම් කරනවා තව දවසක. ඒතකොට සතියේට පේපර් 4ක් දැනට ලිවීගෙන යනවා. දෙකක් ලිවීගෙන යනවා. ඒ ආකාරයට තමයි අපි අගෝස්තු විතර වෙනකන් යන්නේ. ඊට පස්සේ එක දිගට යනවා පේපර්ස්. මොකද සිලබස් එකේ වෙනකොට ඉවර වෙනවා ඔක්කොම ටික. ඕගොල්ලෝට තව පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඕන කරන පාඩම් කීපයක් මැදින් තියෙනවා. ඒවත් එක්කලා වැඩේ ඉවරයි. එහෙනම් මේ අසුභවාදී ගමනක් නෙමෙයි අපි මේ යන්නේ සුභවාදී ගමනක් ගණිතයේ විෂය තුල. ඒ තුල ඔබගේ සාමාර්ථය හොඳ නෙමෙයි හොඳම එකක් කරගන්නට උත්සාහවන්ත වෙන්න. එච්චරයි. හරි? එතකොට භාගයක් සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බ උස සමානයි 12යි. මේ දෙකෙන් ගුණ කරොත් එහෙම x ධන x කියලා කියන්නේ 2යි. ධන 4 සමානයි 24යි. දෙකක් එළියට ගන්නවා පොදු සාධකය කියලා. එතකොට x ධන 2යි. සමානයි 24යි. දෙපැත්තම බැරිය මට කොබන් x තියෙන්නේ මෙතන නේ. ඉතින් x තියෙනවනේ කොබලන් කො x සමේ තියෙන x හරියට. x තියෙන්නේ. එතකොට කමක් නැහැ අපි දෙකක් එළියට අරන් ඉමු. ඔන්න ගත්තා එළියට දෙකට දෙක කපලා දාන්න පුළුවන්. මේ පැත්තට දෙකට දෙක බෙදන්න සුළු කරගන්න. මෙතන දෙකට දෙක කැපිලා ගියා මෙතනත් කැපිලා ගියා. එතකොට එනවා මේක ගුණ කරාම x වර්ගය ධන 2x සමානයි 12යි. එතකොට පූර්ණ වර්ගයක් ලෙස හදාගත්තොත් 2x ධන 1 එහා පැත්තටත් එකක් එකතු කරනවා. එතකොට එනවා x වර්ගය ධන 2x ධන 1 කියලා කියන්නේ x ධන 1 වර්ගය සමානයි 13. 13යි. එහෙනම් x ධන 1 සමානයි 13 වර්ගමූලය අනිවාර්යෙන් විභාගයට දෙනවා. මේකේ දීලා නැහැ. 13 වර්ගමූලයේ සාමාන්‍යයෙන් යන්නේ 3යි දශම ගණන්. දාන්න ගාන 5 වගේ. ධන හොරින උත්තර දෙකම දුන්නාම අපිට ධන උත්තරේ ගත්තාම තමයි මේක වළංගු වෙන්නේ. ඍණ උත්තරේ ගත්තොත් ඍණාගයක් එන්නේ දිගක් ඍණ විය නොහැක කියලා නොසලකා හරින්න පුළුවන්. 2.5යි. හරි. කුල ඉඳලා කියලා දෙනවා. භාගයක් සමාන්තර පාද දෙක එකතුව ගුණ කිරීම ලම්බ උස. හරිද? එතකොට එනවා දෙකෙන් ගුණ කරොත් එහෙම 24යි. 2x ධන 4 දෙකක් එළියට ගන්නවා x ධන 2 දෙකට දෙක කපලා දානවා x වාරයක් x කියන්නේ x වර්ගය x වාරයක් 2 කියන්නේ 2x හරි x වර්ගය ධන 2x ධන 1 සමානයි අපි මෙතනින් ආව මෙතෙන්ට දෙකෙන් බෙදුවා මෙතන පූර්ණ වර්ගයක් කරන්න එකක් එකතු කරා එහා පැත්තටත් එකක් එකතු කරා වර්ගමූලය අරගත්තා 3.5 කියලා දැම්මා 3.5 එකක් අඩු කරාම 2.5 හරිනේ එහෙනම් අපි විභාග මට්ටමේ ගණන් සෑහෙන තෝගයක් හැදුවා මේ ගණන් තුන තනියම හදන්න කියලා උත්සාහ කරනවා මම ඒකට ඔයාලට උදව්වක් වශයෙන්
සමීකරණය ගොඩනගා ගන්න උදව් කරනවා. බලා ගන්න ඈ. අනුයාත ප්‍රකෘති සංඛ්‍යා තුනක වර්ගවල ඓක්‍ය 149 එම සංඛ්‍යා තුනෙහි මැද සංඛ්‍යාව x ලෙසගෙන වර්ග සමීකරණ. මැද සංඛ්‍යාව x ගත් ප්‍රකෘති සංඛ්‍යාවක් කියන්නේ පූර්ණ සංඛ්‍යා ස්වභාවයේ පවතින ඒවා. පළවෙනි මැද සංඛ්‍යාව x කියලා ගත්තොත් අඩු එක්කෙනා x ඊළඟ එක්කෙනා x ධන 1. වර්ගවල එකතුව කියන්නේ ඔය ඉතින් වර්ගවල එකතුව කියන්නේ ඔන්න ඕක 149ට සමානයි. දැන් එතකොට මෙයා වර්ග කරන්න පුළුවන් මෙයා වර්ග කරන්න පුළුවන් මෙයා වර්ග කරන්න පුළුවන් 149ට සමාන කරනවා. ඒක හදා ගන්න පුළුවන්. මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් අඳ ගන්න. ඍජුකෝණයේ අඩංගු පාද දෙකෙහි දිග ඍජුකෝණයේ අඩංගු පාද දෙකෙහි දිග සෙන්ටිමීටර් 5යි x ලු එකක අටක 3යි x අඩු කිරීම එකලු. හරිද? අතනහි වර්ගඵලය 60ක් වෙනවා. වර්ගඵලය 60ක් වෙනවා x ඇසුරෙන් වර්ග සමීකරණයක් ගොඩනගා එහෙනම් මෙහෙමයි කරන්නේ භාගයක් 5x ගුණ කිරීම 3x අඩු කිරීම 1 සමාන කරන්න 60ට භාගයක් 5x ගුණ කිරීම 3x අඩු කිරීම 1 කියන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස සමාන කරන්න 60ට සමාන කරන්න 60ට එතකොට වැඩේ හරි ඒකත් හදා ගන්න පුළුවන් අවසාන එක මිනිසෙක් රුපියල් 600කට අඹගෙඩි ප්‍රමාණයක් මිලට ගත්තේය අඹගෙඩි වල මිල රුපියල් 1කින් අඩු වූයේ නම් ඔහුට තවත් අඹගෙඩි 20ක් වැඩිපුර ගත හැකි බව ශ්‍රේණි පවසයි කියලා කියනවා. එතකොට මිනිහෙක් රුපියල් 600කට අඹගෙඩි ප්‍රමාණයක් අඹගෙඩි ගත්ත ප්‍රමාණය x කියලා හිතමු. අඹගෙඩියක මිල රුපියල් දැන් 600කට කියලා කියන්නේ 600 බෙදීම x කියලා ගත්තොත් එක අඹගෙඩිය කියන උතරින් ගලප ගන්න. අඹගෙඩියක මිල රුපියල් 1කින් අඩු වූයේ නම් ඔහුට තවත් ගෙඩි 20ක ප්‍රමාණයක් මිලදී ගත හැකියි. අන්න ඒක චුට්ටක් හිතන්න මම ඒක පොඩ්ඩක් හිතන්න දෙන්නම් සරලයි. කතාව පැහැදිලිද? මිනිස්සෙක් ළඟ රුපියල් 600ක් තියෙනවා ගෙඩිය හම්බ වෙගයම අඹගෙඩියක මිල රුපියල් අඹගෙඩියක මිල x කියලා අරන් ගන්න. ඔය සරල උදව් තුනක් කරේ මම ගාන හදා ගන්න. ඔය විදිහට අපිට වර්ග සමීකරණ ගාන හදා ගන්න. ඔය පොතේ වෙන මොනවත් ලියන්නට එපා. හරිද? හොඳයි. එහෙමනම් අපි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ කොටස විශේෂම ලේසි පාඩමක් අපිට පැයක් විතර තිබ්බනම් හොඳටම ඇති. ලියන්න මාතෘකාව සංඛ්‍යාන. ඒක හැමෝටම පුළුවන් එකක්. අපි වැඩි වෙලාවක් කතා කරන්න අවශ්‍ය නැහැ. ලියන්න මාතෘකාව සංඛ්‍යානය. සංඛ්‍යානේ පාඩම ගත්තාම ළමයිනේ බොහොම හරි අපූර්ව ලස්සන පාඩමක් අපි ඒකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාතේ මධ්‍යස්ථයේ මධ්‍යන්නේ පිළිබඳව මොකද විභාගයට එන ගානේ ඉස්සෙල්ලා පොඩි නෝට් එකක් දාගන්න සංඛ්‍යානේ කියලා සංඛ්‍යා ව්‍යාප්තික මධ්‍යන්නේ සෙවි කියන අනුමාතුකාව සංඛ්‍යා ව්‍යාප්තික මධ්‍යන්නේ සෙවි වෙනම පොතක් මේකට ඕනේ මොකද මේකේ විතරයි සංඛ්‍යානේ ගණන් ටික හදන්න වෙන මොනවත් එපා ඔයා හොඳට මතක තියාගන්න ඔයා මොන පේපර් එක ලිව්වත් ඔය පොත් 12 තමයි ලියන්නේ පේපර් ක්ලාස් එකේ වෙනම පොතක් තියාගන්න නමුත් විශේෂ ගානක් හම්බුනහම සංඛ්‍යානේ ගානක් කරනවා නම් ඔයා උත්තර කරා ටියුට් එකේ අංකෙත් දාන්න. ඔය පොත පිරෙන්නට ඕනේ සංඛ්‍යානේ ගණන් වල. ප්‍රස්තාර පොත පිරෙන්නට ඕනේ ප්‍රස්තාර ගණන් වල. ඔයාගේ පොතනේ. ත්‍රිකෝණමිතිය ගාන පිරෙන්නට ඕනේ ත්‍රිකෝණමිතිය පොත. ඊළඟට වර්ග සමීකරණ ගාන පිරෙන්නට ඕනේ වර්ග සමීකරණ ගාන. සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි පිරෙන්නට ඕනේ ඒදී. නිර්මාණ ගාන පිරෙන්නට ඕනේ නිර්මාණ පොත. හරිද? ඒව මතක තියාගන්න. හොඳයි ඊට කලින් මෙන්න මේ ගාන ලියා ගන්න දැන් කට්ටිය සීන් එකේ ඉන්නේ හැම ආනක්ම හදන්න පුළුවන් ඉඳ ගන්න මෙන්න මේ රූපේ
ත්‍රිකෝණමිතිය පොත අරගෙන ගන්න. මෙතන කෝණය අංශක 25යි කලා 31යි. මෙතන කෝණය අංශක 37යි කලා 37යි. මේ සම්පූර්ණ කෝණය 37යි 37යි මෙහා 25යි 31යි. මේ ලොකු කෝණය 37යි 37යි. හරි? මෙයාගේ දිග මීටර් 40යි. මෙතන අංශක 90යි. ලක්ෂ දාගන්න මෙතෙන්ට A මෙතෙන්ට B C D මෙතන තියෙනවා ගණන් තුනක් මම දෙනවා. පළවෙනි එක AC දිග සොයන්න. AC දිග හොයන්න කරන්නට ඕනේ AC කියන්නේ මෙන්න මේ කෝණය ඇසුරින් සම්මුඛ පාදය මෙහා බද්ධ පාදය. tan වලින් හදන්න පුළුවන්. දෙක AD දිග සොයන්න. AD දිග සොයන්නත් එහෙම තමයි tan වලින් හදන්න පුළුවන්. මොකද වුණා එකපාරම බෝඩ් එකට. අනේ හරි. AD දිග වන්නත් tan වලින් හදන්න පුළුවන්. තුන්වෙනි එක තමයි BD දිග සොයන්න. BD දිග සොයන්න පුළුවන් ආකාර කිහිපයකට. මෙන්න මේ කෝණයගේ දාගන්න ඇති කියලා මම හිතනවා 25යි 31. මේ කෝණේ දාගන්න ඇති කියලා හිතනවා මම 37යි 37. හරි. දැන් හොඳට වටපිට බලලා නැතුව බලා ගන්න. එතකොට මේ පළවෙනිම ඇහුවේ AC පාදේ හොයන tan දාන්න. AD පාදේ ලොකු පාදේ දිග පාදේ ඒක හොයන්න tan දාන්න ලොකු කෝණේ 37යි 37. ඊළඟට බෑව BD පාදේ. BD හොයන්න පුළුවන් මේ ලොකු කෝණේ දාලා මෙයා සම්මුඛ පාදේ මෙයා කර්ණේ සක සයින් දාලා හදන්න. ඒකට කෝණේ හොයන්න නැහැ තුනේම තියෙන පාද වල. අභ්‍යාසයේ දෙනකොට ඉතින් නිතරම ගාන අමතක වෙන්නේ නැහැ. ඔය එකක්. හැමදාම ගාන දැන් දෙනවා මම. ඊළඟට ගන්න දෙවෙනි ගාන PQ සමානයි 7යි cm ද PQ සමානයි 7යි cm ද PQR කෝණය සමානයි අංශක 60ක් ද PQR කෝණය සමානයි අංශක 60ක් ද QR සමානයි 6යි cm වන PQR ත්‍රිකෝණය නිර්මාණය කරන්න. PQR ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඊළඟ පළවෙනි ප්‍රශ්නේ PQR ත්‍රිකෝණයේ අන්තර්වෘත්තය නිර්මාණය කරන්න. අන්තර්වෘත්තය නිර්මාණය මම අන්තර්වෘත්තය ටිකක් බර කරන වැඩි නේ කරන්නේ. ඇයි සර් එහෙම කරන්නේ බලමු. අන්තර්වෘත්තය නිර්මාණය කරන්න. අන්තර්වෘත්තය නිර්මාණය කරන්න ඕනේ කරන්නේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් සමච්ඡේදනය කරනවා. ඒ සමච්ඡේදනය කරන කෝණ දෙක හම් වෙන තැන ඉඳලා ගහනවා ලම්බයක්. ඒක අරේ කියලා නම් අඳිනවා. එහි අරේ මනින්. එහි අරේ මනින්. ඔය අපි හැදුවේ නිර්මාණ ගානට අදාළ උදාහරණ. වර්ග සමීකරණ වලින් සෙට් වෙන්න ඕනේ නැහැ. ත්‍රිකෝණමිතියෙන් දුන්නා. සමාන්තර ශ්‍රේණි ගානක් අවශ්‍ය නැහැ. මොකද ඒක පුළුවන් කරගන්න ළඟ ළඟ මතකයි.
ලොකු අවුලක් දැන් පේන්නේ නේ ළමයින්ට. හා. හරි. ඊට අපි කතා කර කර හිටියේ වර්ග සමීකරණ පාඩමේ අමාරුම ගණන් ටික අපි හදලා දුන්නා 2019 පස්සේ. ඊළඟට අපි ඊයේ අවසන් කරේ පරිමාව ලඝු වල අපි අවසානට එක ගානක් හැදුවා මට මතක හිටියේ 2000 කීයද ළමයි? බලන්න 2000 කියන එකේ 17ද 16 හරි හැදුවේ. කීයද ගාන? 2019 සර්. ඒ ටිකත් හදලාම දෙන්නම් සංඛ්‍යානේ පටන් ගන්න ඉස්සෙල්ලා ඒක පොඩි වෙලාවක් හරි විනාඩි 10ක් 15ක් 2019 ලු පටන් ගත්ත කියලා කියනවා. සිදාස් කියලා හරි මට මතක නැහැ. 19 සර්. 19. දැන් ගන්න බං 2018 එක. ඒකත් අපි හදමු. ඊළඟට පරිමාව ලඝු වල අපි ලියන්න දුන්නා. එන්න තොගයක් කොහොමද එන්නේ කින්ද මන්ද කියන කාරණේ. නේද? ලියා ගන්න 2018 O level ගන්න. එන්න ගන්න. චූටි උදව්වක් කරන්න ඉස්සලා පොඩ්ඩක් ගන්න පේනවද කියලා කියන්නකෝ මට. ගන්න පේනවද ළමයි? පේනවා සර්. හොඳයි. ඝනකාව හැඩති මීටර 1ක් උස විදුලි භාජනයක් තුළට සමචතුරස්‍රයක් තියෙනවා. ඝනකාව හැඩති මීටර 1ක් උස විදුලි භාජනයක පතුල සමචතුරස්‍රයක් තියෙනවා. පතුල සමචතුරස්‍රාකාරයේ උස මීටර 1යි ඝනකාව. පැත්තක දිග 25ක් මීටර සෙන්ටිමීටර වූ භාජනයේ හරියඩක් උසට ජලය පිරී ඇත. පතුලේ පැත්තක දිග 25යි කියලා නොකිය කියන්නේ උස හරියඩක් වූ කියලා කියන්නේ සෙන්ටිමීටර 50ක් උසට ජලය පිරලා තියෙනවා කියලා තමයි කියන්නේ. හරිද? අහනවා භාජනයේ ජල පරිමාව සොයන්න කියනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම පතුලේ අරය නොදන්නා අරය ආරු සරව සම ඍජු ඝන ඍජු වෘත්ත ලෝහ සිලින්ඩර් කීපයක් රාණි සතු ඇත. අන්න රාණිගාව සිලින්ඩර් කීපයක් තියෙනවලු. අය සිලින්ඩර් එක පතුලේ අරය ආර්සය වීම සඳහා ඒවා එකින් එක අඩක් ජලය පිරි භාජනයට දැම්මලු. ඒවායින් 25ක් දැමුව විට භාජනය සම්පූර්ණයෙන්ම පිරුණා. වැඩේ කතාව හරි ලේසි. මොකක්ද දන්නවද කතාව? දැන් අර තියෙනවනේ මෙන්න මෙහෙම ඝනක හැබැයි භාජනය. එතකොට රාණි මොකද කරන්නේ? එයාගේ අතේ තියෙන සිලින්ඩර් ටික මේක අස්සට ඔබන. දැන් ජලය පිරලා තියෙන භාගයක්. සිලින්ඩර කීයක්ද දානවා කියන්නේ? කීයක්ද දානවා කියන්නේ ඇතුළට? කීයක්ද දානවා කියන්නේ ඇතුළට කියන්න බලන්න මයික් ඔන් කරලා කීයක් දාන්නේ? 25. 25ක් ඇතුළට එබුවාම මෙන්න બોලේ මේ වතුර ටික ඔක්කොම උඩට පිරෙනවා මේක. ඒකෙන් අපිට තේරෙන්නේ මොකක්ද දන්නවද? අපි මේ කලින් හදාගත්ත භාජනයේ ජල පරිමාව ඒකමනේ උඩ තියෙන්නේ අර වැහෙන කොටසේ. ඒ වැහෙන කොටසේ තියෙන මේ පරිමාවනේ භාගයයිනේ පිරලා තියෙන්නේ. දාන සිලින්ඩර 25 පරිමාවට සමයි. ඕම් ඕක තේරෙන්න ඕනේ ඕක කොටන ගන්න. නැත්තම් බෑ. පැහැදිලිද? ලියන්න 2018 ගාන රාණිය මතක් වෙන්න ඕනේ. 18 කියද්දි ටක් ගාලා අපි හදාගෙන යමු. පළවෙනි ප්‍රශ්نين අහනවා භාජනයේ දැනට තිබෙන පරිමාව කීයද? ලියන්න. පරිමාව සමානයි දිග වැඩි කිරීම උස. දිග 25යි ආපහු දිග 25යි උස 50යි. ඝන සෙන්ටිමීටර 25යි 50යි ඝන සෙන්ටිමීටර.
උත්තරේ කියන්න හදපු කෙනෙක් ඉක්මනට මයික් එක ඔන් කරන්න. 31250යි. 31250ක් වෙනවලු ඝන සෙන්ටිමීටර්. හරියට දාගන්න. ඊට පස්සේ යන දෙවෙනි එක අර සම්බන්ධතාවයට අදාළ සිද්ධිය තමයි කියන්න යන්නේ බලා ගන්න. දැන් ඔය වාජනය මේක තේරෙන්න බෑ ළමයි. සිංහල බෑ නම් ගණනුත් බෑ ඉතින්. සිංහල පොඩ්ඩක් පුළුවන් වෙන්න ඕනද බෑ. සිංහල වලින් තමයි කියන්නේ මේක මේ මෙහෙම එකක් වෙනවා කියලා. දැන් වාජනේ හරියටක් පිළලා තියෙනවා. මේකට තමයි දාන්නේ සිලින්ඩර්. ඒ සිලින්ඩර 25ක් දානවා. සිලින්ඩර 25ක් දානවා කියන්නේ සිලින්ඩර 25 පරිමාව 25 ගුණ කිරීම සිලින්ඩරයක පරිමාව සමානයි 31250ක් එන්නේ. ඒ මේ පරිමාවට මේ පරිමාව සමානයි. කොට 25 ලියන්න 25 ගුණ කිරීම සිලින්ඩරයක පරිමාව. සිලින්ඩරයක පරිමාවගේ 25 ගුණ. සමානයි 31250. ඊළඟට මම කියලා දෙන්න යන්නේ මේ ගණිතය විෂය තුල තියෙන පොඩි ට්‍රික් එකක්. අහගෙන ඉන්න. මෙවුවා තමයි ගණන් හදාදී ඕන වෙන්නේ. මේ පාඩමක් උගන්වන දිහා බලන් ඉකට වැඩක් නැහැ. එන්න බලන්න. 25 ගුණ කිරීම සිලින්ඩරයක පරිමාව කියන්නේ 5r වර්ගයේ r වෙච්ච උසේ 5r වර්ගයේ ඒක සමානයි මම 31025 කියන එක ලියාගන්නේ අර මගේ දැනුම් භාවිතා කරලා ආපහු අර විදිහට. අපිට වැඩක් නැහැ ওই 31250. ඇයි හේතුව? මේ පේනවද 25ත් එක්ක? ඕක නොදන්නා ළමයා මේ පැත්තෙන් ගිරලා 25න් බෙදලා ඕක වන කරගන්න. ගා ගන්නවා හතර වටේ. මොලේ තියෙන එකාට පේන්න ඕනේ 25 මෙතන තියෙනවා සිලින්ඩර් 25ත් එක්ක කැපෙනවා. අන්න දැක්කද? ඕවා ඕන තරම් භාවිතයට ගන්න. 7න් 22යි r වර්ගය දන්නේ නැහැ. h දන්නවා 50. ද උස කීයද සිලින්ඩරේ උස? පතුලේ ආරේ r සීම් සඳහා. ඇය සතු සිලින්ඩර් ආකාර පතුලේ ආරේ r සීම් සඳහා එකින් එක අඩක් 25 කරන සම්බන්ධයි. සිලින්ඩරේ උස දීලා නැද්ද ළමයි? 10යි සර්. මේකේ උස 10යි. සමානයි 25 ගුණ කිරීම 250. මම මෙතෙන්ට ගන්න ඔක්කොම ටික බලා ගන්න. එතකොට එහා පැත්තට අරන් ගියොත් එහෙම r වර්ගයේ සමානයි 25 ගුණ කිරීම 250 ගුණ කිරීම 7. එයි මෙහා එහා පැත්තට යනවනේ. 250 නෙමෙයි 50 නේද? 7න් 22 කියන එක ඕනේ නැහනේ. 250 නෙමෙයි මෙතන කීයද තියෙන්නේ 50 නේ. 50 නේ තියෙන්නේ. ඔව් සර්. බලා ගන්න හැමෝම ආයසරයක් කියලා දෙනවා අහගන්න 25ට 25 කැපිලා ගියා. ඒක තේරෙනවනේ. 25ට 25 කැපිලා ගියා. හතෙන් 22 ආදේශ කරන්න ඕනේ නැහැ. උත්තරේ 5 තියෙනවා. මේ තියෙන්නේ 5. එහෙනම් 5 එහෙම තියන්න. එහෙනම් මොකක්ද දෙන්නේ මෙතන? r වර්ගයේ සමානයි 25 ගුණ කිරීම 50 බෙදීම 5 ගුණ කිරීම 10යි. මේ 5 සහ මේ 10 මේ පැත්තට ගෙනාවා. r වර්ගයේ තනියම. එහෙනම් r සමානයි ඔක්කොටම වර්ගමූලය දාන්න. 25 ගුණ කිරීම 50 බෙදීම 5 ගුණ කිරීම 10යි. r සමානයි කියලා එනවා මෙහෙම බිඳුවට බිඳුව කැපිලා යනවා. 25 මූලය ඉස්සරහට ගත්තොත් 5යි මූල 5 එනවා යටට 5 එනවා. මූල 5. කොටම එකපාර මූල දාගන්න. බිඳුවට බිඳුව කැපෙනවා 50. 25 උත්තරේ 5යි කියලා එළියට ගන්න. 5 බෙදීම 5 කියලා එනවා. 5 බෙදීම 5 කියලා එනවා. ආපෞසරයක් කියලා දෙනවා 25 වාරයක් සිලින්ඩර එක පරිමාව 25 ගුණයක් සමානයි අර ඉහළට නැග්ග ජල පරිමාවට 25ට 25 කැපිලා යනවා 5 r වර්ගයේ ගුණ කිරීම 10 උස h 25 ගුණ කිරීම 50
r වර්ගය සමානයි 25 ගුණ කිරීම 50 බෙදීම 10 ගුණ කිරීම 5 බිඳුවට බිඳුව කැපිලා යනවා r සමානයි 25 ගුණ කිරීම 5 බෙදීම 5 එළියට ගත්තොත් ඉතින් r සමානයි 5යි මූල 5 බෙදීම 5 5යි මූල 5 බෙදීම 5 ඔකට දැන් ලඝු දාලා හදන්න තියෙනවා. හොඳයි අපි එහෙමනම් බලමු. ඊ අපි නතර කරේ ලඝු ගණන් ගෙදරින් දුන්න නේද අර ලියන්න විස්තරණය කරලා. එහෙම දුන්නේ. කොහොමද බලන්න පොත බලන්න එන කොටක් දුන්නේ. කොහොමද? එහෙම නෙමෙයිද ළමයි කරේ අපි. කොහොමද අන්තිමේට කරලා තියෙන්නේ? අශ්විනි මොනවද අවසන් කරපු ගණන් ටික? ගණන් ටිකක් සර් දුන්නේ ලඝු විදිහට ලියන්න ඒවා හරි. අපි ලිව්වනේ. ලඝු බැලුවේ නෑනේ අපි. නෑ එකකවත් ලඝු බැලුවේ නැද්ද? නෑ ඉදුවම් මේ බොරු කියන තරම් මම ලඝු බැලුවා. යුති කී එහෙම කියලා. කරේ නැද්ද? බැලුවා සර්. බැලුවානේ? ටිකේ මාස බලලා හරි. එහෙනම් අපි වැඩේට බහින්නයි යන්නේ දැන්. ලඝු පොත් ගන්න අතට හැමෝම ලියන්න මාතෘකාව ප්‍රතිලඝු ගණකයේ සෙවීම. විනාඩි 2ක කොටසක්. ඊට පස්සේ ගණන් හදනවා. log x සමානයි 1.32551. ඇන්ටිලොග් තමයි හොයන්න යන්නේ. ලියන්න පළවෙනි ගාන. ඊළඟට අපි බලමු දෙවෙනි ගණන් 4යි හදන්නේ. log x සමානයි 2.2531. බලා ගන්න බෝඩ් එක දිහා. මේක ලියා ගන්න ඉස්සෙල්ලා. ලියන්න x සමානයි අත්‍යවශ්‍යම කොටසක් ප්‍රතිලඝු ගණකයේ සෙවීම කියන එක. මොකද ගානේ අවසාන කොටස තියෙන ප්‍රතිලඝු ගණකයේ හොයන්න. ඔන්න මම අද වර්ග සමීකරණ වල ඉතුරුලා තිබුණු ගණන් ටික හදලා දුන්නා. ඊළඟට පරිමාව කොටසේ ගණනක් හැදුවා 2018. දැන් ලඝු ගණක පාඩම කරමු. ඇන්ටිලොග් 1.3250. ලඝු බලන්න බැරිම ප්‍රතිලඝු බලන්න බැරිම කෙනෙක් නම් මේ පැත්ත බලාගන්න. 32.51 බලන්න ගිහිල්ලා ලඝු පොතේ ඇතුලේ 32.51 තියෙනවද කියලා. නැත්තම් ළඟම කෙනා මට කියන්න. එච්චරයි. කීයක් තියෙන ළඟම කෙනා කියන්න. තියෙන්නේ සර්. ඇහුන්නේ 32.43. අන්න හරි. 32.43 අනිත් අය තියාගන්න ඇඟිලි. 32.43 තියෙන්නේ කොහෙද? 21 21 43 ඉඳලා 51ට අඩුයි 8ක් තියෙනවද? තියෙනවා සර්. කීයද? 4 8 අනේ 4 4 8 කියනවා. 4ද 8ද මොකද හරියට කියන්නේ? 4 එහෙනම් උත්තරේ 21 1 4. අන්න ඕක නෙමෙයි උත්තරේ. මේක දිහා බැලුවා එක තියෙන්නේ. එක නම් හීන් සීරුවේ අරන් ගියා ඉලක්කම් දෙකක් එහා පැත්තට උත්තර. ඉලක්කම් දෙකක් කියන්නේ 1යි 2යි. කොහොම තමයි කතාව. මෙතන බැරි වෙලා තිබුණා නම් 2 අරන් ගියා උත්තරේ ඉලක්කම් 3ක් එහා. මෙතන තිබුණා නම් 3 අරන් ගියා ඉලක්කම් 4ක් එහා. බැරි අයට කියන්න. දැන් තියෙන්නේ එක නිසා දෙකක් එහාට අරන්. හරිද? ඔක මෙහෙම ලියා ගන්නකො තව එකක්. ලියා ගන්න මෙතන දෙවෙනි ගාන. මේක නෙමෙයි. log x සමානයි 2.32.51. log x සමානයි 2.31.51. log x සමානයි 2.32.50. එතකොට 32.51 ආපහු තියෙන්නේ 21.14. හැබැයි දැන් දෙක නිසා ඉලක්කම් 3ක් එහයින් උත්තරේ තියන්න. 211.4. මම එක ගානෙම කියලා දෙන්නේ ලියා ගන්න. ඒකට කෙනෙකුට පැහැදිලිනේ දෙක නිසා තමයි මෙහෙම වෙන්නේ කියන්නේ. මොලේ තියනවා නම් තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්. දැන් ඉතින් ස්පීඩ් එක හදා ගන්න. පොඩි ළමයි නෙමෙයි.
හරි 2.32.51 එතකොට ලියාගන්න තුන්වෙනි ගාන උතරම 3.32.50 3.32.50 log x සමානයි 3.32.50 32.51 ආයෙත් තියෙන 21.14 21.14 3යි නම් 1යි 2යි 3යි 4ක් එහා පැත්තෙන් තියෙනවා. ඔන්න උත්තරේ 2114. 2114. හරිනේ ඊළඟට අපි යමු එහෙනම් තව එකකට log x සමානයි වියුති 1.33.41 log x සමානයි වියුති 1.33.41 x සමානයි ඇන්ටිලොග් වියුති 1.33.41 x සමානයි ඇන්ටිලොග් වියුති 1.33.41 33.41 නැත්තම් කීයද තියෙන කියලා බලන්න රෂිනි 33.24 සර් 24 තියෙනවා තව අඩුයි 41කට සෑහෙන තෝගයක් කීයක්ද අඩු 14යි 10යි 17ක් ඔය තියෙන 16ක් තියෙන සර් ඔය තියෙන 21.5.8 5.8 21.5.8 වියුති 1යි නිසා උත්තරේ 0.8 මතක තියාගන්න වියුති 1 නිසා උත්තරේ 0.8 ඔය විදිහට තමයි ඇන්ටිලොග් බලන්නේ. ඒ වියුතියවත් පුළුවන්. තව එකක් බලමු. log x සමානයි වියුති 2.34යි 35 බලන්න. x සමානයි ඇන්ටිලොග් වියුති 2.34යි 35 22.5 x සමානයි 22.15 වියුති 2යි නම් 0.0 හදාගන්න මේ වියුති 2 නිසා 0.0 වියුති 1යි නම් 0.0 වියුති 3යි නම් 0.0 උත්තරේ එමය තියන්නේ පොයින්ට් එක අල්ලගන්න මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා දැන් සමහර අයට තිබ්බ ප්‍රශ්නයක් මේ සර් එකවම මට තේරෙන්නේ තියන්නේ දෙකවම තේරෙන්නේ දැන් තේරෙනවා එකවොත් ඉලක්කම් දෙකක්
අමතක කරන්න එපා. ව්‍යුතියක આવුත් ඔහොම. හරි එහෙමනම් අපි ගානක් හදමු. දෙයන්න පළවෙනි ගාන. x සමානයි 31.25 ගුණ කිරීම වර්ගමූල 43.21. මම ලියාගෙන යද්දි මගේ වේගයෙන්ම ලියන්න ඕනේ. x සමාන දෙපාරක් කියනවා. x සමානයි 31.25 ගුණ කිරීම වර්ගමූල 43.21. ඊට වඩා ලොකු ගාණක් විභාගෙට එන්නේ නැහැ. ලකුණු හම්බෙන නිසා මේ පියවර ලියන එක අත්‍යවශ්‍යයි. log 31.25 ධන වර්ගමූලය කියන්නේ භාගයක් නේ. දන්නවනේ වර්ගමූලය කියන්නේ භාගය බල ඊ ඇති වෙනකල් ලිව්වා. භාගයක් log 43.21. හරි ලඝු බලන්නත් ඊයේ පූර්ණාංශයට යන්න කියලා දුන්නා. 31 නම් 1 බලන්න ලඝු ගණන. භාගේ 43 නම් ඒත් 1 බලන්න ලඝු ගණන. රශනි කියන්නේ ලඝු ගණනක දෙක ඉක්මනට ඉස්සකේ 2 5යි 43.2 කියලා ලඝු ගණන. හතලිස් නමේ 35 49යි 35 ඒකේ හැට 3යි 56 හරි බලා ගන්න හැමෝම 1.49 35ට එකතු කරන්නට ඕනේ. මේක සුළු කරගමු. 1.6යි 3යි 5යි 6 බෙදන්න ඕනේ දෙකේ. නේ? එකට නෑ බිංදුවයි. 16ට 2 8යි. 3ට 2 1යි. එකක් ඉතුරුයි. 15ට 2 7යි. එකක් ඉතුරුයි. 16ට 2 8යි. මේ පැත්තෙන් ඉඳලා දෙකෙන් බෙදා උතන එකපාරම බැරනම් මෙහෙම ලියලා බෙදන්න. මගේ කිසි තරහක් නැහැ. බිංදුවයි 8යි 1යි 7යි 6යි කියලා ඒ බෙදුවා. මේ දෙක එකට එකතු කරමු. 5යි 8යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි. 7යි 3යි 10යි 1යි 11යි 1 දැම්ම එකක් ඉතුරුයි. 9යි 1යි 10යි 1යි 11යි 1 දැම්ම එකක් ඉතුරුයි. 8යි 4යි 12යි 1යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි. 1යි 1යි 2. ඇන්ටිලොග් බලන්නේ 33යි 13යි. කො බලන්න 33යි 13 කොහෙද තියෙන්නේ කියලා කියන්න. 33යි 13 නැත්තම් ළඟටම තියෙන්නේ කීයද කියලා කියන්න. තිහයි 96 තියෙන සර් 30යි 96 එතකොට තියෙන්නේ කොහෙද? 20 4 34 96 ඉඳලා තව අඩුයි 13ට 17ක් 17ක් තියනවද? තියෙනවා සර් 8 තියෙන්නේ ඒ තියෙනවා. එහෙනම් වියමටම ආවා 24 8. 2යි නම් 3ක් යහින් කියන්නේ. 204.8යි. මේ දෙක ලිව්වා, ලඝු බැලුවා, දෙකට බෙදුවා, එකතු කරා, ප්‍රතිලඝු බැලුවා. ඔය පියවර පහට හම් වෙන ලකුණු 7ක්. ලකුණු 7ක් හම් වෙන ගාන අය අපි නැති කරගන්න. එහෙනම් ඔන්න තියෙනවා ඔබට හදන්න මේ වගේම ගණන් පහක්. 3.325 ගුණ කිරීම ඔය පොත ඔය විදිහටම තියෙන්න බෑ. මෙතන ගණන් මුල 34.37. පොත ඔය විදිහටම නම් ඊළඟ දවසේ උත්සන් වෙන්න එපා. ටිකාගේ බලනවා හරි. x සමානයි 43.25 ගුණ කිරීම වර්ගමූල 123.2. තුන්වෙනි ගාන x සමානයි 83.12 බෙදීම වර්ගමූල 34.2. 1. විතර අඩු කරන්න ඕනේ මේ ලබ ගණක දෙක. ඔය තුන හොඳටම ඇති. කොහොම එක එක අපි හිමීට අරගෙන යන ඉස්සරහට. ලඝු ගානක් හැමදාම දීලා මම මතක් කර යන අතර ඔය පොත හැමදාම අහගන්න ලඝු පොතේ හැමදාම වෙනස් ආකාරයේ ගානක් හැම පාඩමක් මැදදීම හදන්න. ඔය විදිහට තමයි යන්නේ. ඔය ගණන් තුන ඇතිනේ දැන් ඉතින් ඔය ගාන වගේ එකක් හදන්න පුළුවන්. මම හෙට හදනවා මෙහෙම එකක් මේ බලා ගන්න.
x සමානයි 52.3ක බෙදීම 0.9. ඒකක් හදලා ඊටු ටික හදන්න දෙන්න. ඒත් ළමයාට නිකම්ම පුළුවන් වෙනවා. හැමදාම ලඝු කියන එක හැමදාම මතක් කරන්න ඕනේ. ත්‍රිකෝණමිතිය කියන එක හැමදාම මතක් කරන්න ඕනේ. අනිත් ඒවා නේද. හොඳයි. දැන් හැමෝම ගන්න සංඛ්‍යානේ මේ ගණන් තුන ලියාගත්ත අතෝසන් බලන්න. දැන් හදන්න ඕනේ මේක ටක් ගන්න. දැන් නෙමෙයි. මේ කාලේ ගන්න බෑ අපිට. බොහොම හොඳයි. වේගය දැන් ළමයින්ගේ වේගය හැදිලා තියෙනවා. හරි? හරි. හොඳයි අපි එහෙනම් මේ කතා කරේ පොඩ්ඩක් මේ පාඩම් කීපයක් එකතු කරලා අද දවසේ කතාව සංඛ්‍යානේ පාඩම හිත කරලා දෙන්න. හරි අද හවසත් අපි අද හවස ඉතා අති විශේෂ ප්‍රශ්න පත්‍රයකට අපි ලියන්න. මම පේපර් එක දානවා 12ට කලින්. පුළුවන් අය ලියන්න ලකුණු 100ම ගන්න පියවරත් එක්කම හදන්න. මම ආරාධනා කරනවා හරියටම 6ට මට ආදරයක් තියෙනවා නම් අද ලින්ක් එක ෂෙයා කරන්න හැමෝම. ලින්ක් එක දාන්න 4 වටේ යවන්න ලින්ක් එක පේපර් එකත් යවන්න ෂෙයා කරන්න. අපි 6ට හමු. එහෙනම් හැමෝටම ආයිබෝවන්. ආයිබෝවන් සර්. අයිබෝවන් සර්. ආයිබෝවන් සර්.